අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ ඔන්ලයින් ලියපු පේපර් එකට පේපර් එකේ ෆිසික්ස් කොටස යටතේ තියෙන ප්‍රශ්න 10ට පොඩි සාකච්ඡාවක් තමයි මෙතනදී කතා කරන්නේ. අපිට මේක ලයිව් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ මොකද තාක්ෂණික ගැටලු ටිකක් මේ ඇති වෙච්ච නිසා ඒකයි අපි මෙහෙම රෙකෝඩින් වීඩියෝ එකක් දාන්න කියලා හිතුවේ. right. අපි බලමු පළවෙනි ප්‍රශ්නය උගලට දීපු ෆිසික්ස් කොටස යටතේ තිබ්බ පළවෙනි ප්‍රශ්නය. ඒකෙදි අහලා තිබ්බා භෞතික රාශීන් වගේක් දීලා ඒ භෞතික රාශීන් වල ඒකකයක් තියෙන භෞතික රාශියක් නොවන්නේ ඒකකයක් නැති භෞතික රාශිය ගැන තමයි අහලා තිබ්බේ. පළවෙනියට දීලා තිබ්බ රාශිය උනේ ඝර්ෂණ සංගුණක. ඝර්ෂණ සංගුණකේ. දැන් අපි චුට්ටක් මේ ප්‍රශ්න ඝර්ෂණ සංගුණ කියන සමීකරණයක් හිතුවොත් ඝර්ෂණ සංගුණකේ ඉන්නේ මෙන්න මේ සමීකරණයත් එක්ක. F සමානයි μ r කියන සමීකරණයත් එක්ක තමයි ඝර්ෂණ සංගුණකේ ඉන්නේ. මේකේ F කියලා කියන්නේ සමීකරණේ යම් අවස්ථාවකදී යම් වස්තුවක් මත දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒක බලයක් නිසා ඒක කියන්නේ R කියලා කියන්නේ මේ වෙලාවේ ස්පර්ශයේ තියෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒකත් බලයක් නිසා එකක් මයිනින් වලින් අපි දන්නවා භෞතික සමීකරණයක් ගත්තොත් ඒක නිවැරදි වෙන්න නම් මේ භෞතික සමීකරණයේ දෙපැත්තේ රාශීන් වල ඒකක සමාන වෙන්න ඕනේ. දැන් මේ පැත්තේ නිව්ටන් වලින් මේ පැත්ත නිව්ටන් වලින් මැනලා එහෙනම් μ වලට ඒකකයක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ μ වල μ කියලා කියන ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ ඒකකයක් නැති රාශියක්. ඊළඟට අපිට දීලා තිබ්බ රාශිය තමයි. ඒතකොට උත්තරේ වෙන්නේ 1 මේ ප්‍රශ්නෙට ඒකකයක් නැති භෞතික රාශිය විදිහට දීලා තියෙන එක රාශීන් වලින් තියෙන ඝර්ෂණ සංගුණකය. ඊළඟට දෙවෙනිට දීලා තිබ්බ ප්‍රසාරණතාවය. අපි ප්‍රසාරණතා තුනක් ගැන අපේ සිලබස් එකේදී කතා කරනවා. රේඛීය ප්‍රසාරණතාවය, ශේෂ්ත්‍ර ප්‍රසාරණතාවය සහ පරිමා ප්‍රසාරණතාවය. මේ තුනම ගැන හිතුවොත් අපි තුනේම හැසිරීම එක වගේ. කියන්නේ ප්‍රසාරණ සමීකරණය ටිකක් සමමිතිකයි. ඇල්ෆා ගැන විතරක් අපි හිතලා මේ ප්‍රශ්න උත්තරයකට යනවා. අනිත් ඒවාත් ඒ විදිහටමයි සම්බන්ධ වෙන්නේ. දැන් ප්‍රසාරණයේ සූත්‍ර දෙකක් තියෙනවා අපිට රේඛීය ප්‍රසාරණය ගත්තාම E සමානයි L ඇල්ෆා තීටා සහ අලුත් දිග L2 සමානයි L වතාවක් 1 ධන ඇල්ෆා තීටා කියනවා. දැන් අපිට දේශී සමීකරණය ගැන හිතමු. මේ සමීකරණය ගැන හිතමු. ඇල්ෆා අහුවෙන මේ සමීකරණය ගැන හිතමු. දැන් මේක ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය. මේක දිහා බලුවොත් E කියලා කියන්නේ දිග වැඩි වන ප්‍රමාණය. දිගක් මයිනි මීටර වලින් එහෙනම් ඒක වැඩි වන ප්‍රමාණය මයිනත් ඕනේ මීටර වලින්. ඒ කියන්නේ මේක මයිනි මීටර වලින්. L කියලා කියන්නේ කොහොමද දිග ඒක මයිනි මීටර වලින්. තීටා සෙල්සියස් අංශක වලින් උෂ්ණත්ව වෙනසක් මයිනි සෙල්සියස් අංශක වලින්. එහෙම නැත්නම් කෙල්වින් වලින් සෙල්සියස් අංශක වලින් උෂ්ණත්ව වෙනසක් මෙන්න කෙල්වින් වලින් උෂ්ණත්ව වෙනසක් මෙන්න එකමයි. එතකොට අපිට මේකේ එකකයේ මීටර මේකේ එකකයේ මීටර නිසා ඇල්ෆා තීටා කියන පදයට ඒකකයක් තියෙන විදිහක් නැහැ. right මොකද මේක මීටර තියෙනවා නම් මේකෙත් මීටර ඇවිල්ලා තියෙන නිසා ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහටම ඇල්ෆා තීටා කියන ගුණිතයට ඒකකයක් නැති වෙන්න ඕනේ. එහෙනම් ඇල්ෆා තීටා ගුණිතයට ඒකකයක් නැති වෙන්න නම් තීටා මයිනස් සෙල්සියස් අංශක වලින් නම් ඇල්ෆා වල ඒකකේ මේක සෙල්සියස් වලින් නෙමෙයි. ඒකකයක් නැති වෙන්න නම් මේ ඒකකේ කැපෙන විදිහට තියෙන්න ඕනේ. එහෙනම් ඇල්ෆා වල ඒකකය 1ට සෙල්සියස් නැත්නම් 1ට කෙල්වින් වෙන්න ඕනේ. නැත්නම් සෙල්සියස් අංශකයට නෙව නැත්නම් කෙල්විනයට තමයි ප්‍රසාරණතාවයේ ඇල්ෆා වල ඒකකයේ වෙන්නේ. මේ විදිහටමයි බීටා වල ඒකකයේ හැදෙන්නේ, ගාමා වල ඒකකයේ හැදෙන්නේ. ඒකකයේ වෙන්නේ සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. ඊළඟට අපිට තුන්වෙනි රාශිය විදිහට අපිට ප්‍රශ්නේදී දීලා තිබ්බේ කෝණික ප්‍රවේගය. අපි භ්‍රමණ චලිතයේ වීඩියෝ එකේදී අපි ඒ ගැන කතා කරා. කෝණික ප්‍රවේගය නැත්නම් ඔමෙගා මයිනස් ඒකකයක් තියෙනවා. තත්පරයට රේඩියන්. එතකොට කෝණික ප්‍රවේගය ඒකකයක් සහිත රාශියක්. හතරවෙනියට දීලා තිබ්බේ කෝණය මයින්නේ ආන්සර් මේ ආන්සර් වලින් මයින්න පුළුවන්. හැබැයි අපි කෝණය මයින්නේ රේඩියන් වලින්. කෝණයක් මයින්නේ රේඩියන් වලින්. right එතකොට ඒකකයක් තියෙනවා. ඊට පස්සේ හතරවෙනියට දීලා තියෙන්නේ දුර. රාශිය විදිහට අපිට දීලා තියෙන අන්තිම රාශිය විදිහට දීලා තියෙන්නේ දුර. ඒතර දුර අපි දන්නවා දුර කියලා කියන්නේ මීටර වලින් මයින රාශියක්. එතකොට මේ ප්‍රශ්නේදී ඒකකයක් නැති රාශිය විදිහට තියෙන්නේ ඝර්ෂණ සංගුණකය. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන අපි අහුවේ ප්‍රශ්නේ ඊළඟට
ප්‍රතිරෝධයත් එක්ක සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කියලා තියෙනවා මෙහෙම. අපි දන්නවානේ ප්‍රතිරෝධය රඳාපවතින සාධක තියෙනවා. ඝන සන්නායකයක ප්‍රතිරෝධය රඳාපවතින සාධක 4ක් තියෙනවා. පළවෙනි සාධකය වෙන්නේ දිග. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය අපි සාමාන්‍ය සංකේතවත් කරන්නේ R වලින්. දිග වැඩි වෙනකොට, ඒ කියන්නේ L වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය සමානුපාතිකයි L ට. පළවෙනි සාධකය. දෙවෙනි සාධකය හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. එතකොට R හරස්කඩ වර්ගඵලයත් එක්ක වෙනස් වෙන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. මේ සම්බන්ධතා දෙක එකට ගත්තොත් ප්‍රතිරෝධය සමානුපාතික වෙනවා L බෙදීම A ට. මේ සමානුපාතික සම්බන්ධය අපිට සමීකරණයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. සමානුපාතිකත්වයට නියතයක් දාලා අපි දාන සමානුපාතිකත්වයේ නියතේ දාන්නේ ප්‍රතිරෝධකතාවය නිරූපණය වෙන විදිහට. මෙන්න මේ ප්‍රතිරෝධකතාවය රෝ කියන එක රඳාපවතින සාධකයක්. සාධකයේ වෙන්නේ ඒ කම්බිය හදලා තියෙන ද්‍රව්‍යය. එතකොට මෙන්න මේ සමීකරණයෙන් අපිට ප්‍රතිරෝධය රඳාපවතින අනෙක් සාධකය ගැන කියන්න පුළුවන්. කම්බිය හදලා තියෙන ද්‍රව්‍යය. තුන්වෙනි සාධකය. රෝ රඳාපවතින්නේ කම්බිය හදලා තියෙන ද්‍රව්‍ය මත නිසා ප්‍රතිරෝධය රඳාපවතින තුන්වෙනි සාධකය වෙන්නේ මේක. ඊට පස්සේ ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය රඳාපවතින අනෙක් සාධකය තමයි උෂ්ණත්වය. හතරවෙනි සාධකය උෂ්ණත්වය. ලෝහ සන්නායකයක අපි දන්නවා සන්නායක ಜಾති ඝන සන්නායක ಜಾති දෙකක් තියෙනවා. ලෝහ එකක් අනිත් එක අලෝහයක් විදිහටත් සන්නායකයක් ක්‍රියා කරනවා මිනිරන්. මිනිරන් සන්නායකයක් හැබැයි ඒක අලෝහයක්. ඒක උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධ විචලනය ගැන හිතුවොත් සෑම සන්නායකයකම උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක ප්‍රතිරෝධය වැඩි වෙනවයි කියන ප්‍රකාශනය වැරදි. මොකද මිනිරන් වල උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒගොල්ලන්ගේ ස්තරය ගත්තොත් සාරිය දැලිස් තියෙන්නේ. ඒ දැලිස් අතර දුර්වල වැන්ඩෝහල් බල තියෙනවා. ඒක නිසා උෂ්ණත්වය වැඩි වීමත් එක්ක ප්‍රතිරෝධය මිනිරන් වල අඩු වෙනවා. හැබැයි ලෝහයක නම් උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒක නිසා උෂ්ණත්වයත් එක්ක සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා කියන්න බෑ. හැබැයි අපිට කියන්න පුළුවන් උෂ්ණත්වයත් එක්ක ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා. එතකොට ප්‍රතිරෝධයේ උෂ්ණත්වයත් එක්ක විචලනය ගත්තොත් සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධයේ විචලනය ගත්තොත් මෙන්න මේ වගේ විචලනයක් තමයි තියෙන්නේ. රේඛීය විචලනයක් ප්‍රතිරෝධයේ උෂ්ණත්වයත් එක්ක වැඩි වෙන පරිදි තමයි හැසිරීම තියෙන්නේ. දැන් අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණානේ මේ සාධක තුනේ මේ සමීකරණය. R ප්‍රතිරෝධය දැක්වෙන සමීකරණය R සමානයි ρ L බෙදීම A. දැන් අපි අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේදී අහලා තියෙන්නේ යම්කිසි සන්නායකයක් තියෙනවා. අපි දන්නේ යාගේ දිග හරස්කඩ වර්ගඵලය හදලා ඒ කම්බිය හදලා තියෙන ද්‍රව්‍ය සඳහා ප්‍රතිරෝධකතාවය. ඕක කියන්නේ ප්‍රතිරෝධකතාවය. එයා කියන්නේ අපිට දීලා නැහැ. අපි හිතනවා කම්බියේ දිග වෙනවා, හරස්කඩ වර්ගඵලය වෙනවා, කම්බිය හදලා තියෙන ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවය ρ වෙනවා කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා මේ දීලා තියෙන කම්බියේ ප්‍රතිරෝධය R කියලා. එහෙනම් මට මේ රාශියෙන් මේ සමීකරණය ආදේශ කරොත් කම්බියේ ප්‍රතිරෝධය දීලා තියෙනවා R සමානයි ρ L බෙදීම A. නම් ප්‍රතිරෝධය ලියන්න පුළුවන් මේ රාශිය වලින් ඔය විදිහට. ඊළඟට ඒගොල්ලෝ කියනවා මේ කම්බියේ දිග දැන් L තිබ්බ එක දෙගුණයක් වෙනකල් අදිනවා. හැබැයි ඒගොල්ලෝ කියනවා වෙනම පරිමාව වෙනසක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් දිග දෙගුණ වෙනකොට තව එක රාශියක් මේ කම්බියේ වෙනස් වෙනවා. දිග දෙගුණ වෙනකොට නිකම්ම හරස්කඩ නියතව තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක ඇත්තටම අඩු වෙන්න ඕනේ. පරිමාව වෙනස් වෙතිදී දිග දෙගුණ වෙනකොට හරස්කඩ වර්ගඵලය අඩු වෙන්න ඕනේ. අපි දන්නේ නැහැ කොහොමද හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ කියලා. අපි ඒක ගණිතමයවම ගොඩනගමුකෝ. කියන්නේ මේ කම්බියම අරගෙන මම යාගේ දිග දෙගුණ වෙනකල් අදිනවා. ඒ කියන්නේ දිග දැන් 2යි එන්නේ. හරස්කඩ වර්ගඵලය අපි හිතමුකෝ A' කියලා. හැබැයි ඒගොල්ලෝ කියලා තියෙනවා මුල් පරිමාවමයි තියෙන්නේ දෙවෙනි අවස්ථාවේදී කියලා. එහෙනම් ආරම්භක අවස්ථාවේ පරිමාව AL සමාන වෙන්න ඕනේ නැව පරිමාවට. ඒ කියන්නේ dash 2යි L ට. එතකොට මේකෙන් අපිට සුළු කරපුවාම A L ට L පදේ කැපිලා යනවා. එතකොට ඉතිරි වෙන්නේ A dash වල අගය A බෙදීම 2යි කියලා. ඒ කියන්නේ මේ දිග වැඩිවීම තෙක් කම්බිය ඇද්දම එයාගේ අලුත් හරස් කඩේ වර්ගඵලය වෙන්නේ කලින් හරස් කඩෙන් භාගයක්. හරි. දැන් හැබැයි මේ කම්බිය දිග දෙගුණ වෙනකල් ඇද්දා කියලා. මේ කම්බිය හදලා තියෙන ද්‍රව්‍ය මෙතනට එනකොට වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා
මෙයාගේ ප්‍රතිරෝධකතාවය නම් කලින් ගත්ත ප්‍රතිරෝධකතාවෙච්ච රෝමයි. මොකද ද්‍රව්‍ය වෙනස් වෙන්නේ නැහැ දිග වෙනස් වුණා කියලා. එහෙනම් මේ අවස්ථාවට අදාළව අපි මේ සූත්‍රයේ ප්‍රතිරෝධය හොයන්න ආදේශ කළොත් R dash අලුත් අවස්ථාවේ ප්‍රතිරෝධය අපි අපෙන් අහලා තියෙන එක මම ගත්ත R dash කියලා. ඒක ලියන්න පුළුවන් රෝ දිග වෙන්නේ 2L. L වෙනුවට දාන්නේ දැන් 2L බෙදීම ඒ විදිහට තියෙන්නේ A dash ඒකේ බෙදීම 2යි. දැන් මොකද වෙන්නේ? මේ බෙදීම දෙක පදේ උඩට යනවා. එතකොට R dash වලට එනවා. මේ උඩට ගියපු දෙක මෙයත් එක්ක වැඩි වෙලා 4යි රෝ L බෙදීම A කියලා. දැන් නම් ලේසි වැඩි. මේකේ අපි දන්නවා. මේකේ කලින් R කියලා අපි දන්නවා. එහෙනම් මෙතනට අපි R කියලා දැම්මොත් R dash වලගේ 4යි R කියලා එන්නේ. ඒ කියන්නේ අලුත් අවස්ථාවේ ප්‍රතිරෝධය කලින් අවස්ථාවේ ප්‍රතිරෝධය වගේ 4 ගුණයක් වෙලා. දිග දෙගුණ වුණා කියලා දිග වැඩි වීම ගැන විතරක් හිතලා යාගේ ප්‍රතිරෝධය දෙගුණ වෙනවා කියලා හිතන එක වැරදි. මොකද දිග දෙගුණ වෙද්දි තව දෙයක් වෙනස් වෙනවා. යාගේ හරස් කඩ වර්ගඵලයක් වෙනස් වෙනවා. ඒක ගැන හිතලා තමයි ගාන හදන්න වෙන්නේ. right. එතකොට අපි දෙවැනි ප්‍රශ්නේ ඔය විදිහට කතා කරලා ඉවර කරනවා. අපි යනවා දැන් ෆිසික්ස් වල දීපු තුන්වෙනි ප්‍රශ්නේ කතා කරන්න. ප්‍රශ්නේදී දීලා තිබි ඔයගොල්ලන් ගාව ප්‍රශ්න ඇති. right. ඊළඟට දීලා තියෙන්නේ හරි. නිව්ටන් 100ක බලයක් රථයක් මත යෙදලා තියෙනවා. නිව්ටන් 100ක බලයක්. 100ක බලයක් රථයක් මත යෙදලා තියෙද්දී ඉන්ධන ලීටරයකින් කිලෝමීටර 20ක දුරක් ගමන් ගනී. තෙල් ලීටරයක ශක්ති දායකත්වය. තෙල් ලීටරයකින් ගන්න පුළුවන්ලු ජූල කිලෝජූල 20000. කිලෝජූල 20000ක් ගන්න පුළුවන් තෙල් ලීටරයකින්. මේ නිව්ටන් 100ක බලය ඇදගෙන තෙල් ලීටරයක් ගහලා කිලෝමීටර 20ක දුරක් ගමන් කරනවලු. එකම නම් රථයේ කාර්යක්ෂමතාවය අපෙන් අහලා තියෙනවා. දැන් ඒක ගානේ අපිට ගානේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද මේ රථය ගමන් කරන්නේ නියත වේගයකින් කියලා දීලානේ. අපි හිතමු නියත වේගයකින් මේ රථය ගමන් කරනවා කියලා. මොකද ඝර්ෂණ බලය තමයි නිව්ටන් 100 කියලා දීලා තියෙන්නේ. ඒතකොට මේ රථය මේ පැත්තට යන්නේ නියත වේගයකින් නම් ඝර්ෂණ බලය නිව්ටන් 100ක් වෙද්දී රථය නියත වේගයකින් ගමන් කරද්දී රථයේ එන්ජිම මගින් යෙදෙන බලය නැත්නම් අපි ඒකට කියනවා ප්‍රකර්ෂණ බලය කියලා. ඒකත් නිව්ටන් 100 වෙනවා. නියත වේගයකින් යනකොට රථයක් මත සංප්‍රයුක්ත බලයක් යෙදෙන්නේ නැහැ. මොකද පළවෙනි නියමයෙන් කියන්නේ යම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් නොයෙදෙනවා නම් ඒ වස්තුව එක්ක නිශ්චලයි නැත්නම් ඒකාකාර වේගයකින් යනවා. ඒ කියන්නේ දැන් මේ ගානේදී කිව්වනේ අපි දැන් ඒකාකාර වේගයකින් යන්නේ කියලා. ඒක නිසා රථය මත සංප්‍රයුක්ත බලයක් යෙදෙන්න බෑ. එහෙනම් ප්‍රතිරෝධී බලයට සමාන බලයක් එන්ජිම මගින් ප්‍රකර්ෂණ බලය විදියට රථය මත යෙදෙන්න ඕනේ. එතකොට නිව්ටන් 100ම තමයි එන්ජිම මගින් යෙදෙන බලය. මෙයා තෙල් ලීටරයක් ගහලා මේ බලයක් ඇදගෙන කිලෝමීටර 20ක දුරක්. කිලෝමීටර 20ක දුරක් යනවලු තෙල් ලීටරයකින්. එතකොට අපි දන්නවා යම්කිසි රථයකින් ලබා ගන්න බලාපොරොත්තු වෙන සඵල කාර්යයක් තියෙනවා. ප්‍රයෝජනක් කාර්යයක් තියෙනවා. අපි කියනවා ඒකට ඒ යන්ත්‍රය සඳහා ප්‍රතිදානය කියලා. අපි ප්‍රතිදානයේ අර්ථ දක්වන්නේ යම්කිසි යන්ත්‍රයකින් ලබා ගන්න බලාපොරොත්තු වෙන සඵල කාර්යය. දැන් වාහනයක් ගත්තාම වාහනයකින් ගන්න බලාපොරොත්තු වෙන්නේ එයා මත යෙදෙන ප්‍රතිරෝධී බලවලට විරුද්ධව කාර්ය කරලා යම්කිසි දුරක් යන එක. වෙන ප්‍රයෝජන තිබ්බට වාහනයකින් හැබැයි අපේ මුක්ත ප්‍රයෝජනය වෙන්නේ යම්කිසි තැනකින් නම් තව තැනකට ඝර්ෂණය වගේ බාහිර ප්‍රතිරෝධී බල මැඩපවත්වගෙන කාර්යයක් කිරීම. right? දැන් එතකොට මේ කාර්ය කරන්න මෙයාට නිකම් බෑ. මෙයාට අපි ශක්තිය දෙන්න ඕන. ඒ කියන්නේ අපි යන්ත්‍රයකින් යම්කිසි ශක්තියක් ලබා ගැනීම සඳහා යන්ත්‍රයට ශක්තියක් දෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රදානය කියලා. ප්‍රතිදානය කියලා කිව්වේ යන්ත්‍රයකින් ගන්න බලාපොරොත්තු වෙන සඵල කාර්ය. ප්‍රදානය කියලා කියන්නේ ඒ වෙනුවෙන් යන්ත්‍රයට ලබා දෙන්න ඕන මුළු ශක්තිය. දැන් මේකේ ප්‍රතිදානයේ විදිහට තියෙන්නේ අර ඝර්ෂණ බලයට විරුද්ධව එන්ජින් මගින් යෙදෙන බලය ඇදගෙන කිලෝමීටර 20ක් යන එක. එහෙනම් අපිට ප්‍රතිදානය හොයන්න පුළුවන්
ප්‍රතිදාන ශක්තිය අපි හොයනවා. ප්‍රතිදාන ශක්තිය හොයන්න පුළුවන්. බලය නිව්ටන් 100 ඇදගෙන කිලෝමීටර 20ක් යන්නේ. ඒක මීටර කරලා වැඩි කරන්න ඕනේ. හැම වෙලාවෙම SI එකක වලින් ආදේශ කරන මෙතන කිලෝමීටර එක මීටර කරලා ආදේශ කරා. එතකොට එනවා මෙතන 2 වැඩි කිරීම 1 2 3 4 5 6යි. 10 6යි ජූල කියන ප්‍රතිදාන ශක්තිය මෙයා නිපදවනවා යන්ත්‍රය මාගේ ප්‍රයෝජනවත් ශක්තිය විදිහට. ඒ වෙනුවෙන් අපි තෙල් ලීටරයක් ගන්න. තෙල් ලීටරයකින් මේ ප්‍රමාණය යන්නේ. එතකොට තෙල් ලීටරයකින් ගන්න පුළුවන් ශක්තිය තමයි මේකට ලබා දෙන මුළු ශක්තිය. ඒක තමයි අපි ප්‍රදානය කියලා කිව්වේ. තෙල් ලීටරයක ශක්තිය මේක නිසා ප්‍රදානය වෙන්නේ මේක. ඒගොල්ලෝ දීලා තියෙන්නේ 20යි කිලෝ ජූල්. ඒ කියන්නේ මේක වැඩි කරන්න ඕන අය 10 3. එතකොට මේක සුළු කරාපුවාම වෙනවා 2 වැඩි කිරීම මෙතන 3යි 4 5 6 7යි 10යි 7යි ජූල් තමයි අපේ ප්‍රදානය වෙන්නේ. දැන් යන්ත්‍රයක කාර්යක්ෂමතාවය අපි අර්ථ දක්වනවා. කාර්යක්ෂමතාවය අර්ථ දක්වනවා කොහොමද? කාර්යක්ෂමතාවය කියලා කියන්නේ යන්ත්‍රයක කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිදානය බෙදීම ප්‍රදානය වැඩි කිරීම C. හරියට දැන් මේකේ ආදේශ කරන්න තියෙන්නේ ප්‍රතිදානය අපි හෙව්වා 2 වැඩි කිරීම 10යි 6යි ජූල. ප්‍රදානය අපි හෙව්වා 2 වැඩි කිරීම 10යි 7යි ජූල. වැඩි කිරීම 100. දැන් මේකේ ජූල ඔක්කොම කැපිලා ගිහිල්ලා ප්‍රතිදාන සහ ප්‍රදානය අතර අනුපාතය ගත්ත නැත්නම් කාර්යක්ෂමතාවය ගත්තාම අපිට එනවා 100ට 10යි කියලා. ඒකට මේ ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ කාර්යක්ෂමතාවය යන්ත්‍රයේ 100ට 10යි. හරි. දැන් බලමු අපි ඊළඟ ප්‍රශ්නේ. අපි ඔය කතා කරේ තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ නම් බොහෝම ලේසි ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. වර්නියර් කැලිපරය ගැන. වර්නියර් කැලිපරයකින් දීලා උපකරණයේ කුඩා මිනුම අහලා තියෙන්නේ. දැන් මේක ඉතාල වැදගත්. වර්නියර් මූලධර්මයේදී අපිට පරිමාණ දෙකක් පාවිච්චි කරනවා. ඒ පරිමාණ දෙක අපි නම් කරනවා ප්‍රධාන පරිමාණය සහ වර්නියර් පරිමාණය කියලා. ප්‍රධාන වර්නියර් පරිමාණය සාමාන්‍යයෙන් හදන්නේ. ඒකේ ඕනම වර්නියර් මූලධර්මයේ පාවිච්චි කරලා හදපු උපකරණයක පරිමාණ දෙකක් තියෙනවා. ප්‍රධාන පරිමාණය සහ වර්නියර් පරිමාණය කියලා. ඒ වර්නියර් පරිමාණය හැම වෙලාවෙම හදන්නේ අර දීලා තියෙන ප්‍රධාන පරිමාණය යම්කිසි කුඩා කොටස් සංඛ්‍යාවක් අරගෙන ඊට වඩා වැඩි සමාන කොටස් වලට බෙදලා තමයි වර්නියර් පරිමාණය හදන්නේ. ප්‍රධාන පරිමාණයේ කුඩා කොටස් යම් සංඛ්‍යාවක් අරගෙන ඊට වඩා වැඩි සමාන කොටස් වලට බෙදලා තමයි වර්නියර් පරිමාණය හදන්නේ. එහෙම හදපුවාම ලැබෙන වාසිය තමයි ප්‍රධාන පරිමාණයේ තියෙන කුඩා මිනුම චුට්ටක් ලොකු වෙනවා වර්නියර් පරිමාණයේ කුඩා මිනුමට වඩා. වර්නියර් පරිමාණයේ කුඩා මිනුමට වඩා ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම පොඩ්ඩක් පොඩි වෙනවා. පොඩ්ඩක් වැඩි වෙනවා. ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම වැඩි වර්නියර් පරිමාණයේ කුඩා මිනුමට වඩා. මේ මූල ධර්මයේ දාලා හදපු උපකරණයේ කුඩා මිනුම විදිහට අපි අර්ථ දක්වන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුමේ වර්නියර් පරිමාණයේ කුඩා මිනුමේ වෙනස. දැන් පොඩි උදාහරණයක් අපි ගමුකෝ. හිතන්නකෝ ප්‍රධාන පරිමාණය හැදිලා තියෙන්නේ මිලිමීටර 1 කැලි. එතකොට ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම මිලිමීටර 1යි. වර්නියර් පරිමාණය හදලා තියෙන්නේ අර ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරගෙන. ගත්තේ කැලි 9. අපේ ක්‍රමයේ හැටියට වර්නියර් පරිමාණය හදද්දී බෙදන්න ඕනේ ඊට වඩා වැඩි කොටස් වලට. ඒ කියන්නේ වර්නියර් පරිමාණයේ හදලා තියෙන අපි හිතමුකෝ මිලිමීටර 1 කැලි 9ක් අරගෙන 10කට බෙදලා සමාන කොටස් 10කට බෙදලා. එතකොට වර්නියර් පරිමාණයේ තියෙන කුඩා කොටසකගේ වර්නියර් පරිමාණය හදලා තියෙන මිලිමීටර 1 කැලි 9ක් අරගෙන සමාන කොටස් 10කට බෙදලා. එතකොට මෙහෙම සුළු කරපුවාම ඉන්නේ 0.9 මිලිමීටර කියලා. දැන් අපිට අපි කියපු කතාව හොඳටම පේනවා. මෙතනදී ප්‍රධාන පරිමාණය කුඩා මිලිමීටරයි වර්නියර් පරිමාණය කුඩා මිලිමීටර 0.9යි. මේකට වඩා මේක චුට්ටයි වැඩි. දැන් මේ විදිහට පරිමාණයන් හැදුවා නම් උපකරණයේ කුඩා මිනුම මේ සූත්‍රය දාලා ආදේශ කරලා ගහන්න දුත් උපකරණයේ කුඩා මිනුම වෙන්නේ 1 මිලිමීටර ඍණ 0.9 මිලිමීටර එන්නේ එතකොට 0.1 මිලිමීටර කියලා. හරි. දැන් ওই උදාහරණය හැටියට උපකරණයේ කුඩා මිනුම ඕක. අපේ ගානේ දීලා තියෙන උදාහරණයේ හැටියට ප්‍රධාන පරිමාණය හැදිලා තියෙන්නේ මිලිමීටර 1 කැලි වලින් නෙමෙයි. දැන් අපිට
හැම වෙලාවෙම වර්ණීය පරිමාණයක කුඩා මිනිම 0.1ක් වෙන්න ඕනේ කියලා මිලිමීටර 0.1ක් වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. වෙනත් විදිහකට වර්ණීය පරිමාණ හදපු උපකරණ අපි පාවිච්චි කරනවා විද්‍යාගාරවලදී. දැන් මේ ගානේදී දීලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩා මිනිම මිලිමීටර 0.5යි. වර්ණීය පරිමාණය හදලා තියෙන්නේ ඒ මිලිමීටර 0.5 කෑලි 19ක් අරගෙන සමාන කොටස් 20කට බෙදලා. එතකොට වර්ණීය පරිමාණයේ කුඩා මිනිම හොයන්න මොකද්ද කරන්න ඕනේ? ප්‍රධාන පරිමාණයේ කෑලි 0.5 කෑලි තමයි 19ක් ගත්තේ. එතකොට වර්ණීය පරිමාණයේ සම්පූර්ණ වර්ණීය පරිමාණය හදන්න තෝරගෙන තියෙන්නේ මෙන්න මෙච්චරක මිලිමීටර ප්‍රමාණය. ඒ 0.5 19ක් ගත්තේ. ඒ අරගෙන සමාන කොටස් 20කට නෙවෙයිදුවේ. එහෙනම් වර්ණීය පරිමාණයේ තියෙන එක කොටසක අගය හොයන්න මේ අගය බෙදන්න ඕනේ 20. අපි මේක භාගය කියලා අරගෙන හදුවොත් එන්නේ කීයද? 19 බෙදීම 40යි. අපි භාග කරා. 0.5 කියලා කියන්නේ භාගේ. ඒ භාගේ මෙයත් එක්ක වැඩි කරපුවාම භාගෙන් යට 40ක් වෙනවා. මේ 19 මම මෙහෙම ලියුවා. මේක ලියන්න පුළුවන් ඕනම් භාගේ කියලා. භාග වලින් හදන එක ලීසි. right? ඊට පස්සේ උපකරණයේ කුඩා මිනිම හොයන්න නම් ප්‍රධාන පරිමාණයේ කුඩා මිනිමෙන් ඒ කියන්නේ භාගයෙන් අඩු කරන්න ඕනේ වර්ණීය පරිමාණයේ කුඩා මිනිම වෙච්ච මේ අගය. එතකොට සුළු කරපුවාම මොකක්ද එන්නේ? පොදු හරය 40 ගන්න පුළුවන්. 20 ඍණ 19. එතකොට එන්නේ 1 බෙදීම 40යි මිලිමීටර. ඕක ඕනේ නම් අපි දැන් දශම කරමු. ප්‍රශ්නේ උත්තර වලට දීලා තියෙන්නේ දශම කරලා කියන්නේ 1 බෙදුවා 40. දශම බිංදුවයි 2යි 5 මිලිමීටර. එතකොට උපකරණේ කුඩා මිනිම වෙන්නේ 0.2යි 2යි 5යි මිලිමීටර. ඒක තමයි උත්තරේ වෙන්නේ. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ෆිසික්ස් වල 4 වෙනි ප්‍රශ්නේ කතා කරේ 5 වෙනි ප්‍රශ්නෙට යනවා. ඒකේ දීලා තියෙන්නේ දිග දීලා සන්නයනේ ප්‍රශ්නය. right. අපි දන්නවා අපි මේකත් එක්කම ඊළඟ ප්‍රශ්නෙත් කතා කරනවා. මේ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ තාපය එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන ක්‍රම අපි තුනක් ප්‍රධාන වශයෙන් තුනක් ගැන කතා කරනවා. අපි ඒවට කියනවා තාප සංක්‍රමණ ක්‍රම කියලා. මොනවාද ඒ ක්‍රම තුන? සංවහනය, සන්නයනය සහ විකිරණය. සංවහනය, සන්නයනය සහ විකිරණය කියන ක්‍රම තුන යටතේ තමයි තාපය එක් තැනකින් නම් තව තැනකට යන්නේ. සංවහනය ගැන හිතුවොත් චුට්ටක් මුලින්ම සංවහනය කියලා කියන්නේ අපි හිතන්න වතුර එකක් අරගෙන රත් කරනවා. රත් කරනකොට තාපය මුලින්ම ලබා ගන්න 1000 සමීපයේ තියෙන අංශු. ඒ අංශු උෂ්ණත්වය මුලින්ම වැඩි කරගෙන අපි දන්න උෂ්ණත්වය වැඩි වුණාම පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණාම ඝනත්වය පරිමාව වැඩි වෙනකොට ස්කන්ධය වෙනස් වෙන්නේ රත් කරා කියලා. ඝනත්වය අඩු වෙනවා. පරිමාව වැඩි කරනකොට ඝනත්වය අඩු වෙනවා. ඒක නිසා මේ රත් වෙච්ච අංශු මුලින්ම තාපය ලබාගෙන රත් වෙච්ච අංශු ඝනත්වය අඩු වෙන නිසා මේ ඝනත්වය අඩු වෙච්ච අංශුන් වලට පල්ලෙහා හිටින්න බෑ. ඒව යනවා උඩට. ඒකට මේ හරියට රත් වෙච්ච අංශු යන නිසා මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා. මම තාපය ලබා දුන්නේ මෙතනට. හැබැයි මෙතන උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ තාපය මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා තියෙනවා. තාපය ගියේ කොහොමද? මෙතන තිබ්බ අංශුව මෙතනට ගමන් කරලා. අන්න ඒ විදිහට. අංශු ගමන් කිරීම මගින් තාපය එක තැනකින් නම් තව තැනකට ගමන් කරනවා නම් අපි කියනවා ඒ තාප ගමන් කරන ක්‍රමයට සංවහනය කියලා. සංවහනයේ රඳාපවතින සාධක තියෙනවා. සංවහනයේ රඳාපවතින සාධක තියෙනවා. දැන් එකක් ගත්තොත් දැන් හිතන්නකෝ මෙහෙම අපි දන්නවා මෙහෙම යම්කිසි පද්ධතීන් දෙකක් අතර තාපය හුවමාරු වෙන්නේ උෂ්ණත්වය කියන සාධකය පාවිච්චි වෙලා පදනම් වෙලා. උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වයේ අඩු වස්තුවට තමයි තාපය ගමන් කරන්නේ පද්ධති දෙකේ උෂ්ණත්ව සමාන වෙනකම්. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක්. වතුර භාජන දෙකක් ගත්තොත් පල්ලෙහා ලොකු වතුර එකක් තියෙන උඩ පොඩි එකක් තියෙනවා. අපි නලයකින් ওই භාජන දෙක සම්බන්ධ කරොත් උඩ පොඩ්ඩක් තිබ්බ භාජනයේ තිබ්බට පල්ලෙහා වැඩියෙන් තිබ්බට ජලය පිවිලා ජලය ගමන් කරන්නේ ඉහළ ඉඳන් පහළට.
කවදාවත් ජලය වැඩි තැන ඉඳන් ජලය අඩු තැනට ගමන් කරන්නේ නැහැ. ඉහළින් ඉඳන් පහළටයි ජලය ගමන් කරන්නේ. හැබැයි ඒතර සාධකයේ වෙන්නේ ජල මට්ටම වැඩි ඉහළ තියෙන එකකින් තමයි අඩු මට්ටමට ජලය ගමන් කරන්නේ. හැබැයි මේ වතුර ටැංකිය ඉහළ තිබ්බ වතුර ටැංකිය තව ටිකක් උඩට ගෙනාවොත් මොකද වෙන්නේ? මේ වෙලාවේදී වතුර යන වේගයට වඩා වැඩි වේගයකින් මේ වෙලාවේදී වතුර ගමන් කරනවා. ඒ කියන්නේ යම්කිසි සාධකයක් අපි වැඩි කරොත් ඒ සාධකය වැඩි වෙන්න ඒ සීඝ්‍රතාවයත් ඒ අදාළ සීඝ්‍රතාවයත් වැඩි වෙනවා. දැන් වතුර මට්ටම වැඩි මට්ටම් අතර වෙනස වැඩි වෙන්න සීඝ්‍රතාවය වැඩි වෙනවා වගේ යම්කිසි වස්තුන් දෙකක් අතර උෂ්ණත්ව වෙනස වැඩි වෙන්න තාපය ගමන් කිරීමේ සීඝ්‍රතාවයත් වැඩි වෙනවා. එහෙනම් එතනින් අපිට වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස වැඩි වෙන්න තාපය ගමන් කරන සීඝ්‍රතාවය වැඩි වෙන්න ඕන කියන දේ මත පදනම් වෙලා සංවහනයෙන් තාපය ගමන් කරන එක සාධකයකට අපිට යන්න පුළුවන්. ඒ සාධකය තමයි අපි හිතුවොත් වස්තුවක් θ කියන උෂ්ණත්වයකට රත් කරලා θr කියන පරිසරයක තිබ්බා. අන්න දැන් මෙතනින් අපිට කියන්න පුළුවන් වස්තුවේ උෂ්ණත්වය θ පරිසරයේ උෂ්ණත්වය θr නම් සංවහනයෙන් තාපය ඉවත් වීමේ ශීඝ්‍රතාව රඳා පවතින එක සාධකයක්. මෙතනින් කියන්න පුළුවන් වස්තුවේ සහ පරිසරය අතර පවතින උෂ්ණත්ව වෙනස. අපි මේකට කියනවා අමතර උෂ්ණත්වය. අමතර උෂ්ණත්වය එහෙම නැත්නම් වස්තුවේ සහ පරිසරය අතර පවතින උෂ්ණත්වය ඒක එක සාධකයක් වෙනවා සංවහනයෙන් තාපය ඉවත් වීමේ ශීඝ්‍රතාවය රඳා පවතින. ඒතර පළවෙනි සාධකය වෙන්නේ අමතර උෂ්ණත්වය. ඒ කියන්නේ θ. දෙවෙනි සාධකය වෙන්නේ අපි දන්නවා තේ එකක් අපිට ලැබුණොත් අපිට ඒක ඉක්මනට නිවා ගන්න නම් අපි තේක පීරිසියේ මේ කෝප්පේ තියලා බොන්නේ නෑ, පීරිසියට දාලා බොන්නේ. පීරිසියට දාලා නිමලා බොන්න ලේසි මේකේ නිමනවට වඩා. එහෙනම් තාපය මෙතන ඉඳන් මෙතනට යනකොට මේ අවස්ථාවෙන් මේ අවස්ථාවට යනකොට සිදු වෙලා තියෙන්නේ පරිසරයට නිරාවරණය වෙලා තියෙන පෘෂ්ටික වර්ගඵලයේ මේකට වඩා මේක වැඩි වෙන එක. එහෙනම් ඒකෙන් අපිට දෙවෙනි සාධකයට යන්න පුළුවන්. වස්තුවේ පරිසරයට නිරාවරණය වෙලා තියෙන පෘෂ්ටික වර්ගඵලය වැඩි වෙන්න සංවහන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊළඟ එක. එතකොට සාධක දෙකක් කියුවා. ඊළඟ සාධකය තමයි පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ රළු ගතියකින් යුක්තයි නම් සුමට පෘෂ්ඨ වලට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් සංවහනය සිද්ධ වෙන නම් තුන්වෙනි සාධකයේ පෘෂ්ඨයේ ස්වභාවය. ස්වභාවයේ රළු ගතියකින් වැඩි නම් එතකොට තාපය සන්නයනය වීමේ ශීඝ්‍රතාවය වැඩි. ඊළඟට අපි දන්නවා අපිට තේ එකක් තිබ්බොත් ඒක ෆෑන් එකක් යට දාලා තියලා තියෙනකොට ඒක ඉක්මනට නිවෙනවා. ෆෑන් එකේ වේගය වැඩි වෙන්න මේක නිවෙන ශීඝ්‍රතාවයත් වැඩි. ඒ කියන්නේ තුන්වෙනි සහ හතරවෙනි සාධකයේ විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සංවහන ශීඝ්‍රතාවය රඳා පවතින හතරවෙනි සාධකයේ විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් පරිසරයේ කැළඹිලි ස්වභාවය. එහෙනම් අපිට සංවහන ශීඝ්‍රතාවය රඳා පවතින සාධක හතරක් අපි විස්තර කරා. වස්තුවේ සහ පරිසරය අතර පවතින උෂ්ණත්ව වෙනස නැත්නම් වස්තුවේ අමතර උෂ්ණත්වය. ඊට පස්සේ පරිසරයෙන් නිරාවරණය වෙලා තියෙන පෘෂ්ඨික වර්ගඵලය. ඒවා වැඩි වෙන්න සංවහන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පෘෂ්ඨයේ ස්වභාවය රළු ගතියකින් වැඩි නම් පෘෂ්ඨයේ සංවහන ශීඝ්‍රතාවය වැඩි. පරිසර කැළඹිලි ස්වභාවය ෆෑන් එකක් දාලා තියෙන සංවහන ශීඝ්‍රතාවය වැඩි. පරිසර කැළඹිලි ස්වභාවය රඳා පවතින සංවහනය කෙරෙහි. එතකොට අපි ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරන්න තිබ්බේ 25 වෙනි ප්‍රශ්නේ 26 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් ඕකෙන් ගන්න පුළුවන්. මම 24 වෙනි ප්‍රශ්නෙට එනවා. 25 වෙනි ප්‍රශ්නෙට එනවා. 26 වෙනි ප්‍රශ්නේ මේකෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. අහලා තින්නේ සංවහනයේ තාපය ඉවත් වීමේ ශීඝ්‍රතාවය රඳා නොපවතුනුවේ මොකක් මතද කියලා. පළවෙනි උත්තරේ අමතර උෂ්ණත්වයේ එක මත රඳා පවතිනවා. පෘෂ්ඨයේ වර්ගඵලයේ එක මත රඳා පවතිනවා. පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතිනවා. හරස්කඩ වර්ගඵලයේ සහ පරිසරයේ කැළඹිලි ස්වභාවය මත රඳා පවතිනවා. අපි කියන්නේ වස්තුවේ පරිසරයේ නිරාවරණය තියෙන පෘෂ්ඨික වර්ගඵලයක් ගැන. හරස්කඩ වර්ගඵලයක් ගැන අපි මෙතනදී කතා කරන්නේ නැහැ. ඒකට උත්තරේ වෙන්නේ බල නොපාන සාධකයේ වෙන්නේ හරස්කඩ වර්ගඵලය. දැන් මම යනවා ඊළඟට 24 25 වෙනි ප්‍රශ්නේ චුට්ටක් කතා කරන්න. ඒකෙදි තියෙන්නේ සංනයනය. මම මුලින්ම සංවහනය විස්තර කරා. දැන් සංනයනය විස්තර කරන්න යනවා. සංනයනය කියලා කියන්නේ ලෝහ දණ්ඩක් වගේ එකක් ගත්තොත්, ඝනයක් ගත්තොත් මේ ඝනයක මේ හරියේ තියෙන අංශුන්ට තාපය සැපෙව්වයි කියලා මේ හරියට යන්න විදිහක් නැහැ. අංශු ගමන් කිරීමක් සිද්ධ වෙන්න බෑ. සංවහනය මගින් තාපය ගමන් කරන්නේ ප්‍රධාන වශයෙන් තරල තුල. ඒ කියන්නේ ද්‍රවයක් තුල හෝ
වායුවක් තුල තමයි තාපය ඔය කියපු සංවහනයේ මගින් ගමන් කරන්නේ. සන්නයනය කියන සාධකයේ ක්‍රමයේ මගින් තමයි ඝන ද්‍රව්‍යයක තාපය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. සන්නයනය කියලා එක විස්තර කරොත් අපි යම්කිසි ලෝහ දණ්ඩක් අරගෙන එක පැත්තක් අපි රත් කරනකොට අපි දන්නවා මේ හරියේ තියෙන අංශුන් නිකන් ඉන්න බෑ, ඒවා කම්පණය වෙනවා. කම්පණය වෙනකොට මේ හරියේ තියෙන අංශුන් කම්පණය වෙනකොට ඝන ද්‍රව්‍යයක අංශු පිහිටන ස්වභාවය අනුව මේ හරියේ තියෙන අංශුව රත් වෙලා කම්පණය වෙනකොට යාට හුදකලාව කම්පණය වෙනවා. ඊට යාපතක තියෙන අංශුවක් කම්පණය වෙනවා. ඔය විදිහට ගත්තාම මේ හැරියෝ මම ගිහලා මේ හරියේ තියෙන අංශුනුත් කම්පණය වෙනවා. මේ හරියේ තියෙන අංශුන් කම්පණය වෙනකොට මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මෙතනටයි මම තාපය ලබා දුන්නේ, මෙතන උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ මෙතනට ලබා දීපු තාපය මෙතනට ගමන් කරලා තියෙනවා. කොහොමද ගමන් කරන්නේ? අංශු ගමන් කරලා නෙමෙයි. අංශු කම්පණය වීම මගින් තමයි තාපය මෙතනට ගමන් කරලා තියෙන්නේ. දැන් තාප සන්නයනය ගැන සන්නයන ශීඝ්‍රතාවය ගැන, ඒ කියන්නේ තප්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය ගැන අපිට සූත්‍රයක් ඉගෙන ගන්න තියෙනවා. ඒකට අපි කියනවා තාප සන්නායකතා සමීකරණය කියලා. තාප සන්නායකතා සමීකරණය යොදලා ගැටලුවක් හදන්න නම් මේ කාරණා ටික තෘප්ත වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ඔය සමීකරණය හරියන්නේ හොඳින් තාපය සන්නයනය කරන ද්‍රව්‍යයක් සඳහා විතරයි. ලෝහ දණ්ඩක් වගේ දෙයකට අපිට මේක දාන්න පුළුවන්. තාප සන්නයකතා සමීකරණය දාන්න නම් අපි සලකන දණ්ඩ හොඳින් තාපය සන්නයනය වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඒ සලකන දණ්ඩ උෂ්ණත්වයේ අනවරත අවස්ථාවකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක තැනක උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. තැනින් උෂ්ණත්වය වෙනස් වගේනම් කියන්න පුළුවන්. හැබැයි එක තැනක උෂ්ණත්වය ගත්තොත් ඒක වෙනස් වෙන්නේ නැති තත්වයකටපත් වෙලා තියෙනවා. කියන්නේ දණ්ඩේ උෂ්ණත්වය අනවරත අවස්ථාවකටපත් වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි සාධකය. ඊළඟට දණ්ඩ තාප පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරලා තියෙන්න ඕන. එහෙම වෙන දණ්ඩක් සඳහා තමයි ඔය තාප සන්නායකතා සමීකරණය වළංගු වෙන්නේ. ඒ කියන්නේ හොඳින් තාපය සන්නයනය කරන පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරලා තියෙන උෂ්ණත්වය අනවරත අවස්ථාවකටපත් වෙලා තියෙන දණ්ඩක ඕනෑම හරස් කඩක් කරහා තත්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය නැත්නම් තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාවය, තත්පරයකදී ගමන කරන තාප ප්‍රමාණය නැත්නම් තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාවය අපි ඒක ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා T වලින් දැක්වුවොත් තාප සන්නයකතා සමීකරණය කියන්නේ ඒක සමාන වෙනවා KA ඩෙල්ටා θ බෙදීම ඩෙල්ටා L වලට. මේක තමයි තාප සන්නයකතා සමීකරණය කියන්නේ. මොකද්ද ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා T කියලා කියන්නේ? අර අවස්ථාවේ තියෙන දණ්ඩක ඕනම හරස් කඩක් කරහා තප්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය තමයි ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා T කියලා කියන්නේ. ඒක ලැබෙන මේ මුළු පදේම ගැන හිතන්න. ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා T කියලා කියන්නේ දණ්ඩේ ඕනම හරස් කඩක් කරහා තප්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය. මේ මුළු පදේම ගැන හිතන්න. ඒක සමාන වෙනවා KA ඩෙල්ටා θ බෙදීම ඩෙල්ටා L ට. A කියලා කියන්නේ අපි සලකන හරස් කඩේ වර්ගඵලය. K කියලා කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක් සඳහා නියතයක්. යකඩ ගත්තොත් යකඩ සඳහා නියතයක්. K කියලා කියන්නේ. ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම් සඳහා නියතයක්. K කියලා කියන්නේ. ඒකට අපි කියනවා තාප සන්නායකතා සංගුණකය කියලා ඒ ද්‍රව්‍ය සඳහා. මේ සමීකරණයේ ඩෙල්ටා θ විදිහට දණ්ඩේ ඕනම තැන් දෙකක් අතර උෂ්ණත්ව වෙනස දාන්න පුළුවන්. ඒ තැන් දෙක විදිහට කෙරවලේ තැන් දෙක ගන්න පුළුවන්. නැත්නම් අතර මැද තැන් දෙකක් වුණත් ගන්න පුළුවන්. ඩෙල්ටා θ විදිහට ඕනම තැන් දෙකක් අතර උෂ්ණත්ව වෙනස දාන්න පුළුවන්. හැබැයි ඩෙල්ටා L විදිහට දාන්න ඕනේ අර උෂ්ණත්ව වෙනස ගන්න තෝරගත්ත ලක්ෂ්‍ය දෙක අතර තියෙන පරතරය. දැන් ඔය සමීකරණය දාලා අපි ගාන හදන්න යනවා. අපෙන් අහලා තියෙන්නේ තත්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය. ඒ කියන්නේ ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා T තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒගොල්ලෝ දීලා තිනවා කේවලාගය 2යි ඒවලාගේ දීලා තියෙන වර්ග සෙන්ටිමීටර 20යි වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න 100 දෙකකින් බෙදන්න ඕනේ. SI එකක වලින් අපි ආදේශ කරන්න ඕනේ. දණ්ඩේ දෙකලවර උෂ්ණත්වයන් ගැන ඒගොල්ලෝ කියලා තියෙනවා. එක කෙලවර උෂ්ණත්වය 100ලු තියෙන්නේ. අනිත් කෙලවරේ උෂ්ණත්වය සෙල්සියස් 80ලු තියෙන්නේ. ඒක උෂ්ණත්ව වෙනස විදියට දාන්න ඕනේ. පිට තැන් කෙලවලේනේ උෂ්ණත්ව වෙනස දීලා තියෙන්නේ. ඒක නිසා ඒ තැන් දෙකේ උෂ්ණත්ව වෙනස දානවා. 100 ඍණ 20 හැබැයි ඩෙල්ටා L විදියට දාන්න ඕනේ. එතකොට ඒ උෂ්ණත්ව වෙනස ගත්ත ලක්ෂ දෙක අතර පරතරය සෙන්ටිමීටර 20යි. සෙන්ටිමීටර 20 කියලා කියන්නේ 20 බෙදීම 100 මීටර කරා සෙන්ටිමීටර අගේ. දැන් ඕක සුළු කරන්නයි තියෙන්නේ. එතකොට මේ 20ට මේ 20 කැපෙනවා. මේ පල්ලෙහා තියෙන 100කට මේ උඩ තියෙන 100ක් කැපෙනවා. එතකොට ඉතිරි වෙන ටික ලිව්වොත් අපිට එන්නේ
මේ දෙක තියෙනවා. මෙතන 80ක් ඉන්නේ 100න් 20ක් අඩු කරපුවාම මෙතන බෙදීම 100ක් තියෙනවා. ඒක ඔබ සුළු කරපුවාම හරි ලේසි. 160 බෙදීම 100 නැත්තම් ඩෙල්ටා h බෙදීම ඩෙල්ටා t එන්නේ. නැත්තම් අපෙන් අහලා තියෙන දේ ප්‍රශ්නෙට උත්තරේ විදියට එන්නේ. නැත්තම් තප්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණයට එන්නේ 1.6යි. තප්පරයකදී ගමන් කරන තාප ප්‍රමාණය උඩ ඒකගේ තප්පරයට ජූල එහෙම නැත්තම් වොට්. right. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ යටතේ දීලා තිබ්බේ කෝෂ පද්ධති ගණන්. කෝෂයක් අපි පොඩ්ඩක් ගත්තාම කෝෂයක වැදගත් දේවල් කීපයක් තියෙනවා. කෝෂයක හරහා ධාරාවක් ගලන්නේ නැති වෙලාවෙදී කෝෂයේ අග්‍ර දෙකලවර පවතින විභවාන්තරයට කියනවා අපි ආගේ විද්‍යුත්කාමක බලය කියලා. කෝෂය හරහා ධාරාවක් ගලනකොට කෝෂය තුලදී ඒ ධාරාවට තියෙන පුළුවන් බාධාවක්. ඒකට කියනවා අපි කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. දැන් කෝෂ අපි කීපයක් සම්බන්ධ කරොත් ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව ඒ කෝෂ කීපය වෙනුවට යොදන්න පුළුවන් ඒ අර කෝෂ පද්ධතිය ලැබෙන හැම භෞතික ප්‍රතිඵලයක්ම විද්‍යුත් ප්‍රතිඵලයක්ම ලැබෙන විදිහට යොදන්න ඕන තනි කෝෂයක අපි කියන්නේ කෝෂ පද්ධතියේ සමග කෝෂය කියලා. දැන් කෝෂ ටිකක් ශ්‍රේණිගතව තියෙනවා නම් මේ විදිහට. ඒගොල්ලන්ගේ විද්‍යුත්ගාම බලය E1R1, E2R2, E3R3 වෙනවා නම් කෝෂ ටික තියෙන එක විදිහට නම් මේ කෝෂ පද්ධතිය වෙනුවට යොදන්න පුළුවන් තනි කෝෂය E හා R කියලා ගත්තොත් මේ ශ්‍රේණිගතව තියෙන කෝෂවල සමග කෝෂය E හා R කියලා ගත්තොත් ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගන්න පුළුවන්. සම්බන්ධ කරලා තියෙන එක එක අභ්‍යන්තර ප්‍රතිරෝධක එක එක කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධක වෙන එකතුවෙන් සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය ගන්න පුළුවන්. සම්බන්ධ කරලා තියෙන එක එක කෝෂවල විද්‍යුත්ගාම බලවල එකතුව. ඒක මේ විද්‍යුත්ගාම බලවල වීජයක. ඒ කියන්නේ හදිසියුත් මේ එක කෝෂයක් හරි පැත්ත මාරු කරලා තිබ්බොත් අභ්‍යන්තර ප්‍රතිරෝධය ගත්තී ඒක පැත්ත මාරු වෙලාද තියෙන්නේ එකම පැත්තටද තියෙන්නේ කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒකට අභ්‍යන්තර ප්‍රතිරෝධය ගන්නකොට එක එක කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධකවල එකතුව ගන්න ඕනේ. හැබැයි විද්‍යුත්ගාමක බලය සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය ගන්නකොට එක එක කෝෂවල විද්‍යුත්ගාම බලවල වීජයික ගන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට තියෙන කෝෂ ධන විදියට ගත්තොත් මේක ඍණ විදියට දාලා තමයි ඒ ටිකේ එකතුව සලකන්න ඕන. right. එතකොට ශ්‍රේණිගතව තියෙන කෝෂ පද්ධතියක අපි කියනවා සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එක එක කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධක වල එකතු වෙන්න ලැබෙනවා. සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය එක එක කෝෂවල විද්‍යුත්ගාම බලවල වීජයිකෙන් තමයි ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට කෝෂ එකම පැත්තකට දාලා කෝෂ කීපයක් දීලා තියෙද්දි එකම පැත්තකට දාලා ගත්තොත් ඒ කෝෂ පද්ධතියේ සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය වැඩි කරගන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර ප්‍රතිරෝධය එකතු වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ කෝෂ ටිකක් ශ්‍රේණිගතව යොදපුවාම ලබා ගන්න පුළුවන් වාසිය තමයි සමග කෝෂයේ විද්‍යුත්ගාම බලය වැඩි කරලා ගන්න පුළුවන්. හැබැයි කෝෂයේ සමග කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන එක බාධාවක්. අපිට කෝෂ ටිකක් දීලා බල්බ් එකක් දීලා ඒ බල්බ් එකේ දීප්තිය වැඩියෙන් දල්ව ගන්න උවමනා නම් අපිට කෝෂ ටික ශ්‍රේණිගතව එකම පැත්තකට තියෙන විදිහට දාගත්තාම දීප්තිය වැඩි කරගන්න පුළුවන්. මොකද විද්‍යුත්ගාම බලය වැඩි වෙන නිසා. හැබැයි අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන නිසා ශක්තිය අපතේ යන ප්‍රමාණය වැඩි වෙන නිසා අපිට මේ බල්බය දල්වලා තියාගන්න පුළුවන් කාලය අඩු වෙනවා. ඒකට ශ්‍රේණිගතව කෝෂ පද්ධතියකදී මේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් කෝෂ පද්ධතිය සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවකදී මෙන්න මේ විදිහට සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙද්දී E1R1 E2R2 E3R3 විදිහට කෝෂ පද්ධතිය සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ ටිකේ සමග කෝෂය අපි E හා R කියලා ගත්තොත් මේ විදිහට වැදගත් සමග කෝෂයේ එය හොයද්දී මුලින්ම සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගෙන ඉන්න ඕනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය වුමනා වෙනවා සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයන්න. ඒක නිසා සමාන්තරගත කෝෂ පද්ධතියක් දීලා තියෙද්දි ඒකේ සමග කෝෂය හොයද්දී මුලින්ම හොයන්න ඕනේ සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒක ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රතිරෝධක පද්ධතියක සමාන්තරගත පද්ධතියක සමග ප්‍රතිරෝධය හොයන සූත්‍රයම පාවිච්චි කරලා.
එතකොට මේකෙන් අපි සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගෙන ඉන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයාගන්න පුළුවන්. ඒකෙදී ඒකට ගැලපෙන සූත්‍රයේදී තියෙන E බෙදීම R සමාන. E කියලා කියන්නේ සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය, R කියලා කියන්නේ අපි හොයාගත්ත සමග කෝෂයේ මේ සූත්‍රයෙන් හොයාගත්ත සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒක සමාන වෙනවා සම්බන්ධ කරලා තියෙන එක කෝෂවල විද්‍යුත්ගාමක බලවලයි අභ්‍යන්තර ප්‍රතිරෝධකවලයි මේ අනුපාතවල බීජයි කියලා. එතනදිත් මම බීජයි කියලා කිව්වේ හදිසියකට මේ කෝෂාකාරයෙන් අනිත් පැත්තට සම්බන්ධ වෙලා තිබ්බොත් මෙතන දාන්න ඕනේ ඒක ඍණත් එක්ක. දැන් අපි ගානේ දීලා තියෙන්නේ කෝෂ දෙකයි. තාවදගත් මේකදී සමාන්තරගත කෝෂ පද්ධතියක සමග කෝෂය හොයන්න තියෙද්දි මුලින්ම අපි හොයන්න ඕනේ සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒක අපිට ඕන වෙනවා දෙවෙනි අවස්ථාවේදී සමග කෝෂයේ විද්‍යුත්ගාමී බලය හොයන්න. තාවදගත් මේක අපි බලමු මේකෙන් අපිට දීලා තියෙන ගාන හදන්නේ කොහොමද කියලා. right අපිට දීලා තියෙන කෝෂ දෙකයි. ඒ කෝෂ දෙක 6යි වෝල්ට් සහ 4යි වෝල්ට් 2යි ඕම් ගානේ කෝෂ දෙකක්. හරි ලීසි ගන්න. මේක 6යි වෝල්ට් 2යි ඕම්, මේක 4යි වෝල්ට් 2යි ඕම්. මුලින්ම සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගන්න. මේ සූත්‍රය ආදේශ කරලා එක බෙදීම R සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R ලැබෙනවා. එක බෙදීම 2 දන්න එක බෙදීම 2. කියන්නේ එක බෙදීම R සමාන වෙනවා එකකට. ඒ කියන්නේ R කියලා කියන්නේ එකයි. සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එකයි. ඔන්න ඕක එක වෙන එක අපිට ලේසි බලන්නකෝ. දැන් මේ සූත්‍රය ආදේශ කරන්න ගියොත් සමග කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් බෙදන්න ඕනේ. මෙතනදී අපිට සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ආව එකනේ. එහෙනම් මෙතන R විදියට දාන්නත් ඕනේ එක. හදිසියවත් සමග කෝෂයේ හොයද්දි වෙනාගයක් සමග කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයද්දි වෙනාගයක් ආවනම් මෙතන E බෙදීම R විදියට දාන්න ඕනේ ඒ නාගය. ඒක සමානයි. මෙතන වෙන්නේ මේ සම්බන්ධ කරලා තියෙන කෝෂ දෙකේ විද්‍යුත්ගාම බලය අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ දෙක ඒ දෙකේ අනුපාතය ගන්න ඕනේ. 6 බෙදීම 2 දාන මෙතන 4 බෙදීම 2 මේ ඒ කෝෂයේ විද්‍යුත්ගාම බලය අභ්‍යන්තර ප්‍රතිරෝධයේ අනුපාතය අරගෙන ඒකේ විජයයි ගන්න. දෙකයි නම් තියෙන්නේ දෙකක් ඉන්න තුනක් තියෙනවා නම් ඒකත් ඒ විදිහටම අනුපාතය අරගෙන ලියවනම් හරි. දැන් මේක කෙලින්ම E බෙදීම 1 කියලා කියන්නේ ඊමනේ විද්‍යුත්ගාමක බලය ලැබෙනවා. මේක සුළු කරපුවම 3 ධන 2 ඒ කියන්නේ 5යි වෝල්ට් කියලා. එතකොට සමග කෝෂයේ ලැබෙන්නේ 5යි වෝල්ට් 1යි ඕම් වෙච්ච කෝෂයක්. 5යි වෝල්ට් 1යි ඕම් වෙච්ච කෝෂයක්. ඒ කියන්නේ 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න 28 වෙනි ප්‍රශ්නේ. right. ඒක ලස්සන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ ෆිසික්ස් එකේ දීපු 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ ඒක පොඩ්ඩක් බලන්නකො මේකේ ඉස්සල්ලාම තියෙනවා වස්තුන් දෙකක් A හා B කියලා. ඒ වස්තුව කිලෝග්‍රෑම් 1යි B කියන වස්තුව කිලෝග්‍රෑම් 2යි. ඒ බාහිර පුටි දෙක. ඊට පස්සේ අපි ඒ මත යම්කිසි බලයක් යොදලා තියනවලු. මේක තියලා තියෙන සුමට තලයක් මත. මේක මත යම්කිසි බලයක් යොදලා තියෙනවා. එහෙම යොදපුවාම ඒගොල්ලෝ කියනවා B මගින් A මත. ඒ කියන්නේ B මගින් A මත නිව්ටන් එකක බලයක් යෙදෙනවලු මේ වෙලාවේ. ඒ කියන්නේ B මගින් A මත ඇති වෙන්නේ ස්පර්ශය නිසා ඇති වෙන බලය නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා B මගින් A මත නිව්ටන් එකක. B මගින් A මත නිව්ටන් එකක අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන එක ක්‍රියාව නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්න පුළුවන් A මගින් B මත ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් නිව්ටන් 1යි කියලා. right. දැන් චුට්ටක් හිතන්න මේ වස්තුව මත කියන්නේ මේ A හා B කියන වස්තුව මත නිව්ටන් F කියන බලයක් යොදපුවාම මේක සුමට තලයක් නම් මේක අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත බලයක් යටතේ චලනයක් සිදු වෙන නිසා ත්වරණයකින් ගමන් කරනවා. දැන් මම වස්තුව විදිහට මේ දෙන්නවම එකට සලකලා F සමානයි මේ දාන්න ගියොත් මේ දෙන්නම එකම ත්වරණයකින් චලනය වෙන නිසා
යම්කිසි ත්වරණයක් ලබා ගන්න ඕනේ. ඒ ත්වරණය අපි හිතමුකෝ A කියලා. අපි මේ බලය මෙතනින් ඉවත් කරලා මෙහෙන් යදුවොත් වස්තුව විදිහට මේ ඔක්කොම මේ දෙන්නම එකට සලකලා සමානයි මේ දැන් දාද්දි ත්වරණයක් එන්න ඕනේ. F බලය මං නම් යොදලා තියෙන්නේ ත්වරණයක් එන්න ඕනේ A කියලාමයි. ඒක තමයි මේ ගානේ පොයින්ට් එක. බලය දිශාව වෙනස් කරොත් වස්තුව දෙන්න එකම වස්තුවක් විදිහට මේ දෙන්නම එකට අරගෙන F සමානයි මේ දැම්මොත් අපි මේ දෙන්න මතම F කියන බලයක් යොදද්දී මේ පැත්තට F කියන බලයක් යොදද්දී ආ චලනය වෙන ත්වරණේ ඒ වෙනවා නම් ඒ බලයම අපි අනිත් පැත්තට යොදුවොත් එයාගේ චලනය වෙන දිශාව විතරයි වෙනස් වෙන්න පුළුවන්. බලයත් F ස්කන්ධයක් 3යි. මේ පැත්තෙන් යදුවොත් බලයත් F ස්කන්ධය 3යි. ඒක නිසා ත්වරණයේ අවස්ථා දෙකේදීම සමාන වෙන්න ඕනේ. ඒක තමයි මේ ගානේ පොයින්ට් එක. දැන් හිතන්නකෝ දැන් මේක මත F කියන බලයක් යොදනවා. අපි F ගැන දන්නේ නැහැ. ත්වරණය දන්නේ නැහැ. ඒක නිසා අපි මේ ගානේදී වස්තුව විදියට මේ දෙන්න එකට සලකලා F සමානයි මේ දාන්න ගියොත් අපි අමාරු වෙනවා. මොකද බලය දන්නේත් නැහැ, ත්වරණය දන්නේත් නැහැ. ඒක නිසා අපි ගානේ වැඩියෙන් දත්ත තියෙන තැනට F සමානයි මේ දාන එක තමයි නුවරට පුරු. දැන් මේකේ වස්තුවක් විදියට ගත්තොත් තෝරගන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. F සමානයි මේ දාන වස්තුවක් තෝරගන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එක්කෝ Aට විතරක් දාන්න පුළුවන්, නැත්නම් Bට විතරක් දාන්න පුළුවන්. මේ දෙන්නම එකට සලකලා වුණා දාන්න පුළුවන්. අපි A විතරක් වස්තුව විදියට සැලකෙව්වොත් බාහිර බල විදිහට එදෙනවා මේ F කියන බලයක් එදෙනවා මෙයාගෙන් එදෙන මෙන්න මේ නිව්ටන් එකේ බලයක් මෙයා මත එදෙනවා බාහිර බලයක් විදිහට. ඒතර මම මෙයාට F සමානයි මේ දාන්න ගියොත් ත්වරණය දන්නේ නැහැ. මේ F කියන බලය දන්නේ නැහැ. ඒක නිසා ප්‍රයෝජනීය අඩුයි මෙයාට විතරක් F සමානයි මේ දාන්න පළවෙනියට ගියොත්. දැන් වස්තුව විදිහට මේ දෙන්නා මේකට සලකලා F සමානයි මේ දාන්න ගියත් F දන්නේත් නැහැ, ත්වරණය දන්නේත් නැහැ. ඒක නිසා වස්තුව විදිහට මෙයා විතරක් සලකලා F සමානයි මේ දාන එකේ වස්තුව විදිහට මේ දෙන්නාවම සලකලා F සමානයි මේ දාන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පද දෙකක් දන්නේ නැති වෙනවා. හැබැයි අපි මේ ගානේදී වස්තුව විදිහට B විතරක් තෝරගත්තොත් ස්කන්ධය දන්නවා. වස්තුව විදිහට B විතරක් තෝරගත්තොත් එයා මත දෙන්නේ එකම බාහිර බලය නිව්ටන් එකයි කියලා දන්නවා. ඒක නිසා බලයක් දන්නවා, ස්කන්ධයක් දන්නවා. ඒක නිසා මෙයා චලනය වෙන ත්වරණය F සමානයි මේ දාලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මම වස්තුව විදිහට කිලෝග්‍රෑම් 2 තෝරගෙන F සමානයි මේ දානවා මේ පැත්තට. එතකොට බාහිර බලය වස්තුව විදිහට තෝරගත්තේ මෙයා විතරක් නිසා බාහිර බලය වෙන්නේ මේ බලය විතරයි. නිව්ටන් 1 සමානයි ස්කන්ධය 2යි. මේකෙන් අපිට ත්වරණය හොයන්න පුළුවන් භාගයයි කියලා. ත්වරණයේ භාගය. දැන් අර අපි කියපු තර්කේ. දැන් මම මේ බලය ඉවත් කරලා මෙහින් මේ බලය යොදනවා. යෙදුවොත් අපි අහලා තියෙන්නේ B මගින් E මත ඇතිවන බලය කොච්චරද කියලා. මම ඒක දන්නේ නැහැ. මම ඒක R කියලා ගන්නවා. දැන් වැඩේ දීසි. මෙහෙන් බලය යොදපුවාම F කියන බලය මෙයාගේ ත්වරණය භාගයයි නා මේ දෙන්නම චලනය වෙන්නත් ඕනේ මේ භාගයක ත්වරණය. එහෙනම් මම මේ පැත්තෙන් මේ බලයම යෙදුවොත් මේ දෙන්නම චලනය වෙන්නත් ඕනේ භාගයක ත්වරණය. අපි ඉස්සෙල්ලා කතා කරපු තර්කය අනුව. ඒ කියන්නේ දැන් අපිට හොයන්න තියෙන්නේ R බාහිර බලය වෙන විදිහට වස්තුවක් තෝරගෙන F සමානයි මේ දැම්ම නම් හරි. එහෙනම් මම වස්තුව විදිහට තෝරගන්නවා. දැන් F සමානයි මේ දාන්න කිලෝග්‍රෑම් 1 දාන්නේ මේ පැත්තට. මොකද මේ බලය මේ පැත්තෙන් යදුනහම මෙයා ත්වරණය වෙන්නේ මේ පැත්ත නිසා. තර්කේ මෙයා දැන් චලනය වෙන්නේ මේ දෙන්නම චලනය වෙන්නේ මේ භාගයක ත්වරණයෙන්ම. එහෙනම් මෙයා චලනය වෙන්නත් ඕනේ භාගයක ත්වරණයෙන්මයි. එහෙනම් F විදිහට තියෙන්නේ මේ R එක විතරයි. මෙයා මගින් මෙයා මත එදින මේ R එක විතරයි වස්තුව විදිහට මෙයාව තෝරගත්තු. මෙයා විතරක් තෝරගත්තොත් බාහිර බලය විදිහට තියෙන්නේ මේ F යෙදෙන්නේ මෙයා මත. මෙයා මගින් යෙදෙන බලය තමයි මෙයා මත යෙදෙන බාහිර බලය වෙන්නේ. එතකොට F විදිහට දාන්න වෙන්නේ R සමානයි මේ දාන්නේ මම මෙයාට F විදිහට දාන්න ඕනේ R ස්කන්ධය 1යි. ඒ වෙන්නේ භාගයයි නැත්නම් 0.5යි. එතකොට R වලගේ ප්‍රතික්‍රියාව මේ වෙලාවේදී නිව්ටන් 0.5ක් වෙනවා. දැන් අහලා තියෙන්නේ ඕක. බලය මේ පැත්තෙන් ඉදපහම මෙයා මගින් මෙයා මත කුච්චෙත් බලයක් ඉදෙනවද? උත්තරේ 0.5යි. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට 9 වෙනි ප්‍රශ්නෙට. ඒකේ දීලා තියෙන්නේ V ප්‍රවේගයෙන් සිරස් විහිර විසි කර ඒ පහක උපරිම කුසයෙන් ලැබුවේ නම් ඒ විසි කරන ලද වේගය. දැන් මේක ශක්ති සංස්කෘතිය දාලා ගන්න හදනවා. මොකද අපිට රේඛීය චලිත සමීකරණ සිලබස් එකේ කතා කරලා නැහැ.
රේඛීය චලන සමීකරණ සිලබස් එක කතා කරලා නැති නිසා අපි මේක ශක්ති සංස්කෘති මූලධර්මයේ දාලා හදන්න යනවා. යම් කිසි ස්කන්ධයක් අපි ඒක ස්කන්ධය දීලානේ අපි ඒක කියලා ගමුකෝ. යම් කිසි ස්කන්ධයක් යම් වේගයකින් විසි කරනවා. අපෙන් අහලා තියෙන මේ වේගය කියන වේගයකින් විසි කරනවා. විසි කරපුවාම මේ වස්තුව උඩරිම සිරස් උසකට ඇවිල්ලා තියෙනවලු මීටර 5ක. මේ මීටර 5ක් සිරස් පිහිටීමකට ඇවිල්ලා තියෙනවලු. දැන් මෙයා සිරස්ව ඉහළට චලනයේ උඩරිම උසකට එළවිලා තියෙන වෙලාවේදී මෙයාට තවත් වේගයක් ඉහළට තියෙන විදිහක් නැහැ. හදිසියොත් මේ වෙලාවේදී තව වේගයක් ඉහළට තිබුණා නම් තව ටිකක් උඩට ගමන් කරනවා. ඒතකොට මේ අවස්ථාව උඩරිම උසකට එළඹිච්ච අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒක නිසා වස්තුවක් උඩරිම උසකට එළඹිලා තියෙනවා නම් ඒ වෙලාවේදී සිරස්ව තියෙන ප්‍රවේගය අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕන. right. දැන් මේ වෙලාවේදී අපේ v වේගයෙන් විසි කරපුවාම මේ වස්තුවට චාලක ශක්තියක් ලැබෙනවා. මම මේ මට්ටමේ විභව ශක්තිය ශූන්‍යයි කියලා හිතනවා. දැන් එතකොට මොකද වෙන්නේ? මේ වෙලාවේදී ලැබිච්ච චාලක ශක්තිය විභව ශක්තිය බිඳුව මට්ටමේදී ලැබිච්ච චාලක ශක්තිය උඩට යනකොට වේගය ටික ටික අඩු වෙන නිසා චාලක ශක්තිය ටික ටික අඩු වෙනවා. ඒ අඩු වෙන චාලක ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා. උපරිම උසට එළඹිච්ච අවස්ථාවේදී තිබ්බ චාලක ශක්තිය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒ කියන්නේ මේ තිබ්බ සම්පූර්ණ ශක්තිය චාලක ශක්තිය විදියට තිබ්බදී මේ මට්ටමේදී විභව ශක්තිය බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒක නිසා මේ මට්ටම් දෙක මම A හා B කියලා හිතලා ඒ වල ඉඳන් B ට ශක්ති සංසිද්ධි යාන්ත්‍රික ශක්ති සංසිද්ධි මූලධර්මය දානවා. ඒ කියන්නේ ඒ වලදී චාලක ශක්තිය විභව ශක්තිය එකතුව සමාන වෙනවා. B වලදී චාලක ශක්තියේ විභව ශක්තියේ එකතුවට B වෙලාවේදී. දැන් උඩ ආදේශ කරමු. චාලක ශක්තිය කියන්න පුළුවන් මේ වෙලාවේදී භාගයයි m e වර්ගය මොකද වේගය අපි v කියලා ගත්තේ විභව ශක්තිය නෑ මේ වෙලාවේදී. මේ වෙලාවේදී තියෙන්නේ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ නිසා මෙතනට දාන්න ඕනේ බිඳුව. චාලක ශක්තිය b වෙලාවේදී චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය අපි දන්නවා යම් මට්ටමක ඉඳන් සිරස් වෙච්ච උසකින් තියෙන විභව ශක්තිය mgh මේකට පස්සේ ආදේශ කරමු. භාගයයි m දන්නේ නෑ මේක සමානයි mg 10යි h5. දැන් මේන්ට මේන් කැපිලා යනවා. එතකොට අපිට ලැබෙනවා මේ දෙකෙන් වැඩි කරපුවාම v වර්ගය සඳහා c යි කියලා. මේ දෙකෙන් මේක 10 වැඩි කරගොන් 10 වැඩි කරගොන් c යි. එහෙනම් වේගය අපිට වේගයේ c යේ මූලය මෙතන 10යි කියලා. ඒතර වස්තුව 15 පිහිටීමේදී 10ක වේගයකින් විසි කරපුවාම තමයි උපරිම උස මීටර 5ක් ඒ වස්තුව උපරිම උසකට එළඹෙන්නේ. දැන් බලමු අපේ 10 වෙනි අන්තිම ප්‍රශ්නය. පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද? 10 වෙනි ප්‍රශ්නේ අපේ අන්තිම ප්‍රශ්න. බලන්නකෝ ඒකේ තියෙන දේ. පළවෙනියට කියනවා ඒ ප්‍රකාශනයේ 10 ඒ ප්‍රකාශනයේ කියනවා වස්තුවට තාපය ලබා දෙන විට සෑම විට මේ උෂ්ණත්වය වැඩි. වස්තුවකින් තාපය ඉවත් කරන විට සෑම විට මේ උෂ්ණත්වය අඩු වේ. right. මේ ප්‍රකාශන දෙක බලමු. අපි මෙහෙම දෙයක් කරනවා. හිතන්නකෝ පද්ධතියක් ප්‍රත් කරනවා. ජලය සහිත වාදනයක් ප්‍රත් කරනවා. ප්‍රත් කරගෙන යනකොට ඉස්සල්ලා මේක තිබ්බේ කාම උෂ්ණත්වයේ 30 නම් තාපය ලබා දෙනකොට මෙයා උෂ්ණත්වයේ 30 ඉඳන් 40 50 වැඩි වෙනවා. 90 දක්වා වැඩි වෙනවා. 100 දක්වා වැඩි වෙනවා. සම්මත පීඩන තත්වයට තේනම් අපි මේ සලකන්නේ 100 දක්වා උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ අපි තවත් තාපය ලබා දුන්නාම සිද්ධ වෙන්නේ මේ පද්ධතියේ තියෙන අපි උෂ්ණත්වමානයක් දාලා ඔය දේ කරන්නේ කියන එක මොකද පද්ධතියේ තියෙන උෂ්ණත්වය 100ම තියෙන. හැබැයි වෙන දෙයක් තියෙනවා. තාපය 100ට ජල පද්ධතිය සම්මත පීඩන තත්වයට තේදී තවත් උෂ්ණ තාපය ලබා දුන්නොත් උෂ්ණත්වය 100 වෙනකල් වැඩි වෙලා 100ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. ඒතකොට ලබා දෙන තාපයට මොකද වෙන්නේ? ගුප්ත තාපයක් විදිහට මෙයා උරාගෙන ද්‍රව තත්ත්වයේ ඉඳලා වාෂ්ප තත්ත්වයට මේ ජලය පරිවර්තනය වෙනවා. ඒකට අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා මේ වෙලාවේ 100ට අවහම. ඒ වෙලාවේදී හැබැයි තාපය ලබා දෙනවා. උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් යම්කිසි පද්ධතියක් සිදු කරනවා නම් ඒ වෙලාවේදී තාප ගණනාවක් වුණාට උෂ්ණත්වය වැඩි වීමක් හෝ උෂ්ණත්වය අඩු වීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. අවස්ථා විපර්යාසයක් සිදු වෙනවා නම්
තාප ගනුදෙනුවක් සිදු වෙන වෙලාවෙදී උෂ්ණත්වයේ නොවෙනස්ව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලාවෙම පද්ධතියකට තාපය ලබා දුන්නොත් ඒ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. හැම වෙලාවෙම පද්ධතියකින් තාපය ඉවත් කරොත් ඒ පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා කියන දේ වැරදි ප්‍රකාශනයක්. මොකද අවස්ථා විපර්යාසයක් සිදු වෙන වෙලාවකදී පද්ධතියකට තාපය දුන්නා කියලා පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම පද්ධතියකින් තාපය ඉවත් කරා කියලා පද්ධතියේ උෂ්ණත්වය අඩු වීමක් වෙන්නේ නැහැ. අවස්ථා විපර්යාසයක් සිදු වෙනවා නම්. අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ නැති අවස්ථාවකදී ප්‍රකාශන දෙක හරි. ඒකේ ගානේ කියන්න ඕනේ අවස්ථා විපර්යාසය සිදු නොවෙනවා නම් පද්ධතියට තාපය ලබා දෙන උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඒක හරි. පද්ධතියෙන් තාපය ඉවත් කරනකොට උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට ඒකත් හරි. හැබැයි මේ ප්‍රකාශනයේ දීලා තියෙන සෑම විටම පද්ධතියකින් පද්ධතියකට තාපය ලබා දෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. ඒතකොට මේ ප්‍රකාශනය වැරදි. සෑම විටම පද්ධතියෙන් තාපය අඩු කරනකොට උෂ්ණත්වය අඩු වෙනවා කියලායි කියලා තියෙන්නේ. මේ ප්‍රකාශනයත් වැරදි. මොකද අවස්ථා විපර්යාසයකදී තාප ගනුදෙනුවක් සිද්ධ වුණාට එයාගේ අර අවස්ථා විපර්යාසය සිද්ධ වෙලා ඉවර වෙනකල් පද්ධතියේ උෂ්ණත්වය ඒ තිබ්බ උෂ්ණත්වයේම තියෙන නිසා උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රකාශන දෙකම වැරදි. A හා B කියන ප්‍රකාශන දෙකම වැරදි. අපි බලමු දැන් C ප්‍රකාශනය. ඉදිරියට ඇවිද යන විට ඝර්ෂණය පිටුපසට එදී. අපිට හිතෙන්නේ මේක හරි කියලා. මොකද ඉස්සරහට ඇවිදගෙන අපි දන්නවා අපි අහලා තියෙන ඝර්ෂණය හැම වෙලාවෙම සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදෙනවා කියලානේ. කියන්නේ අපිට හිතෙන්නේ ඉස්සරහට ඇවිදගෙන යනකොට සාපේක්ෂ චලිතය ඉස්සරහට තියෙන නිසා ඝර්ෂණය පිටිපස්සට තියෙනවා කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ඇවිදගෙන යනකොට මේ පැත්තට ඇවිදගෙන යනවා කියලා හිතන්න ඕනේ. එතකොට අපි කකුල තල්ලු කරන්නේ දැන් මෙහෙට යනකොට කකුල තල්ලු කරන්නේ මෙහෙට. අපි කකුල මෙහෙම තල්ලු කරන්නේ ඉස්සරහට යනකොට කකුල තල්ලු කරන්නේ පිටිපස්සට. එතකොට පොළොවට සාපේක්ෂව අපි කකුල තල්ලු කරන්නේ පිටිපස්සට නිසා අපි ඉස්සරහට යනකොට ඝර්ෂණයේ දෙන්නේ සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව. ඇවිදිනකොට පොඩ්ඩක් හිතලා බලන්න. අපි කකුල තල්ලු කරන්නේ ඉස්සරහට ඇවිදගෙන යනකොට කකුල තල්ලු කරන්නේ පිටිපස්සට. එතකොට පොළොවට සාපේක්ෂව අපි කකුල චලනය කරන්න පොළඹවන්නේ අපි පිටිපස්සට. ඒක නිසා සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධවයි ඝර්ෂණය දෙන්නේ. එතකොට ඝර්ෂණ බලය දෙන්නේ ඉස්සරහට. ඉස්සරහට ඇවිදගෙන යනකොට ඝර්ෂණය ඉස්සරහටයි දෙන්නේ. කියන්නේ ඝර්ෂණය කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට කරදරකාරී බල වෙන්න පුළුවන් සමහර අවස්ථාවල්. හැබැයි හැම වෙලාවෙදිම අපිට කියන්න බෑ කරදරකාරී බලයක් කියලා. මොකද අපිට ඇවිදින්න උනත් පුළුවන් කමක් ලැබෙන්නේ ඝර්ෂණයේ තියෙන නිසා. සුමට පොළවක අපිට ඇවිදින්න බැරි වෙන්නේ අපි චලිතයට අවශ්‍ය බලය අපි ලබා ගන්න ඝර්ෂණය නිසා. ඒක නිසා ඉස්සරහට ඇවිදගෙන යනකොට ඝර්ෂණ බලය දෙන්නේ ඉස්සරහට. ප්‍රකාශනයේ විදිහට දීලා තියෙන මේකේ C ප්‍රකාශනයේ විදිහට දීලා තියෙන ඉස්සරහට ඇවිදගෙන යනකොට ඝර්ෂණය පිටුපසට එනවා කියලා. ඒකට ඒක වැරදි ප්‍රකාශනයක්. ඉස්සරහට ඇවිදගෙන යනකොට ඝර්ෂණය දෙන්නේ ඉස්සරහටමයි. එතකොට ඒ ගානේ 10 වෙනි ගානේ ප්‍රකාශන තුනම සාවද්‍යයි. ඒකට උත්තරේ පහ විදියටයි ඔයගොල්ලෝ ගන්න ඕන. ඒකට අපි මේ වීඩියෝ එකේදී සම්පූර්ණ අර ප්‍රශ්න 10ම කතා කරා. අපි තව මේ ඊළඟ වීඩියෝ එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. බලය සහ මේ ද්‍රව ස්ථිතියේ ප්‍රශ්න කීපයක් ඔයගලන්ට මේ අපේ channel මේ FB page එකේ දානවා. ඒකේ දාලා ඊළඟට ඒකේ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේ.